හරි 2020 කෝලවල ප්‍රශ්න පත්‍රයේ අපි ප්‍රශ්න 30ක් සාකච්ඡා කළ ඉවරයි MCQ එකේ. තවත් ප්‍රශ්න 10ක් තිබුණා තියෙනවා. ගන්න ප්‍රශ්න අංක 31. ප්‍රශ්න අංක 31. වර්ෂයේදී ශ්‍රී ලංකාවේ විසු අලි සංඛ්‍යාව 5879කි. එම අලි සංඛ්‍යාව හැඳින්වීමට වඩා සුදුසු ජෛව ගෝලීය සංවිධාන මට්ටම. අපි ජීවයේ පවතින සංවිධාන මට්ටම් ගත්තාම විවිධ එක දූරාවලිය කරන්නේ හැදලා තියෙන්නේ. එක් මට්ටමේ මට්ටමට හැදලා තියෙන්නේ. සංකීර්ණ. ඒ ප්‍රාථමික මට්ටමේ ඉඳන් සංකීර්ණ විදියට තමයි ඒක හැදලා තියෙන්නේ. සාමාන්‍ය ජීවි දේහයක් තුළ ගත්තොත් මෙහෙම තමයි කතා කරන්නේ. අණු ඉන්ද්‍රිකා සෛල පටක අවයව පද්ධති ජීවියා. ඕකෙන් එහා තව සංවිධාන මට්ටමක් තියෙනවා. ඔය ජීවි දේහයක් තුළ ටිකනේ. ඒකෙන් එහා ජෛව ගෝලීය දක්වා සංවිධාන මට්ටමක් තියෙනවා. ඒක ගැන කතා කරමු. එක ජීවියෙක්ට අපි කියනවා ඒකයිකයා. එක ජීවියෙක්. කිසියම් විශේෂයකට එක් තනි ජීවියෙක්ට කියනවා ඒකයිකයා. විශේෂයක් කියලා කියන්නේ අන්තර් අභිජනනයෙන් සල්ජන කිමිහි කරන්න පුළුවන් ස්වරූපයෙන් බොහෝ දුරට එක සමාන ජීවි. විශේෂ ජීවි කොටසක්. විශේෂයක් එක් වගේ එක විශේෂයකට ජීවි සමූහයක් එක විශේෂයකට එක ජීවියෙක්ට අපි කියනවා ඒකයිකයා. එතකොට විශේෂය ඒකයිකයා ගහණය. ගහණය කියන්නේ යම් සංගම්. ඊළඟට ප්‍රජාව. පරිසර පද්ධති. ජෛව ගෝල. ගහණය කියලා කියන්නේ කිසියම් නිශ්චිත ප්‍රදේශයක් තුළ නිශ්චිත කාලයකදී නිශ්චිත ප්‍රදේශයක් කියවෙන්න ඕන. ඒ වගේම නිශ්චිත කාලයක් කියවෙන්න ඕන. ප්‍රදේශය කාලය ඒ වගේම යම් විශේෂ එක විශේෂයකට ජීවීන් සංඛ්‍යාවක් කියවෙන්නත් ඕන. හරි ජීවීන් සංඛ්‍යාවක් කිසියම් එක් විශේෂයකට ඇති. ප්‍රජාව කියන්නේ මොකද්ද? කිසියම් ප්‍රදේශයක එකිනෙකා අතර අන්තර්ක්‍රියා දක්වන මේ ගහන කිහිපයක් නේ. ගහන කිහිපයක ගහන සමූහයක් තමයි ප්‍රජාවක් කියලා කියන්නේ. එතකොට ඒකෙදි ප්‍රදේශයක් කියවෙන්න ඕනේ ගහන සමූහයක්. හරි. මෙතෙන්දී කාලය ප්‍රදේශයේ සංඛ්‍යාව ඔක්කොම කියවෙනවා. පරිසර පද්ධතියක් කියලා කියන්නේ අපි කතා කරන ওই ප්‍රජාවක ඉන්න ජීවීන් ටික සහ ওই ජීවීන් සහ ජීවීන් අන්තර්ක්‍රියා දක්වන භෞතික පරිසරයට ඇතුළුව ඒ සියල්ල ගත්තන් පස්සේ කිසියම් ප්‍රදේශයක ජීවත් වන සියලුම ජීවී ප්‍රජාව සහ ඔවුන් ගනුදෙනු කරන අන්තර්ක්‍රියා දක්වන භෞතික පරිසරයත් එක්ක ගත්තන් පස්සේ යාලා මොකද්ද? පරිසර පද්ධතියක් කියන්නේ. ඒ වගේම ওই තියෙන පරිසර පද්ධතිය ඔක්කොගෙම එකතුව අන්තිමට ජෛව ගෝලය කියලා කියනවා. හරිද? එතකොට ජෛව ගෝලය කියලා කියන්නේ පෘථිවිය මත ඇති සියලු පරිසර පද්ධතීන්ගේ එකතුව. හරි අහන්නේ ප්‍රශ්නේ 2011 වර්ෂයේ ඔන්න කාලයක් ගැන කියවෙනවා. අලි සංඛ්‍යාව කිසියම් විශේෂයක ජීවීන් විශේෂයක් ගැන ජීවීන් ප්‍රමාණයක් කියන්නේ සංඛ්‍යාවක් කියනවා. ප්‍රදේශයක් කියනවා ශ්‍රී ලංකාව කියලා. එහෙනම් මොකද මේ ගහණය? උත්තරේ ගහණය. ප්‍රජාවට උදාහරණ මොනවාද? ප්‍රදේශයක් නේ කියනවා යාල ජාතික වනෝද්‍යානයේ වෙසෙන සප්ත ප්‍රජාව. ඒකේ එක විශේෂයක් කියලා කියන්න බෑ ඒක. හරිද? කිසියම් ප්‍රදේශයක් තුළ ජීවත් වන එකිනෙකා හා අන්තර්ක්‍රියා දක්වන විවිධ විශේෂ වලට ගහන සමූහයක් නේ ප්‍රජාව කියන්නේ. විවිධ විශේෂ වලට ගහන සමූහයක්. එතකොට සප්ත ප්‍රජාව ගන්න පුළුවන් යාල ජාතික වනෝද්‍යානයේ. නැත්නම් සිංහලයි. ඒ වගේ ගන්න පුළුවන්. එතකොට පරිසර පද්ධතිය සාමාන්‍ය පොකුණක ඉන්න පොකුණක් වගේ ගත්තොත් ඒක වෙනම පරිසර පද්ධතියක් නේ. දිරායන ශාඛයක් කොටසක් ගත්තොත් ඒක වෙනම පරිසර පද්ධතියක්. ඒක ඉන්නෝ ජීවීන් තුත් ඉන්නෝ පොකුණේ ජීවීන් ඉන්නෝ සහ ජීවීව ජලයේ ගිනේවත් ඒක පරිසර පද්ධතියට අයිති. පොකුණ. පරිසර අයිතික දැක්වුවා. ගන්න ඊළඟ 32 ඉලෙක්ට්‍රොනික්ස් වලින් අහන්නේ භෞතික විද්‍යාව.
NPN ට්‍රාන්සිස්ටරයක් සම්බන්ධ නිවැරදි වර්ණය. ට්‍රාන්සිස්ටර් එකක් කියන්නේ මොකක්ද? ට්‍රාන්සිස්ටර් එකක් කියලා කියන්නේ මොකක්ද? මොන වගේ වැඩවලට කියන්නේ? මොකේ තියෙන්නේ? සර්කිට් එකක් ට්‍රාන්සිස්ටර් එක. එතකොට ට්‍රාන්සිස්ටර් එක හැදලා තියෙන්නේ මොනවා වගේද? PN සංදි දෙකකින් තමයි ට්‍රාන්සිස්ටර් එක හැදෙන්නේ. මොකද PN සංදියක් කියන්නේ? PN සංදියක් හැදෙන්නේ මොනවා? අර්ධ සන්නායක. මොකද අර්ධ සන්නායකයක් කියන්නේ? මෙන්න මේක. අපි විද්‍යුතය ගමන් කරද්දී විද්‍යුතය ගමන් කිරීම මත පදනම් ව සන්නායක අර්ධ සන්නායක සහ පරිවාරක කියලා බෙදෙන කොටස් තුනකට. අර්ධ සන්නායකයක් කියන සන්නායකයන් විදුලිය හොඳටම ගමන් කරනවා. විදුලි සන්නායක විදුලි කුසන්නායකයක් කියන පරිවාරක කියන්නේ විදුලිය කොහොමද යන්නේ? අනිත් එක අර්ධ සන්නායක. ටිකක් යනවා. සන්නායක තරම් නැති වුණා පරිවාරක වලට වඩා වැඩි යනවා. අර්ධ සන්නායක වර්ග දෙකක් වෙනවා. නිසා අර්ධ සන්නායක සහ බාහ්‍ය අර්ධ සන්නායක කියලා. නිසා අර්ධ සන්නායක කියන්නේ කලවන්නේ නැහැ. අමු සිලිකන් ජර්මනියම් වගේ. ඕවා ටිකක් කලවම් කරලා ගත්තොත් ඒක මාත්‍රණය කරන වෙනත් පරමාණු දාලා. එතකොට බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙකක් තියෙනවා. N වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක සහ P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක. N වර්ගයේ කෙනෙක් කියන්නේ මෙයා සිලිකන් ජර්මනියම් කියන හතරවෙනි කාණ්ඩේ. ඒතකොට එයාට පස්වෙනි කාණ්ඩේ කෙනෙක් මාත්‍රණය කරොත් ෆොස්ෆරස් වගේ කෙනෙක්. ෆොස්ෆරස් එහෙම නැත්නම් ආසනික් ඇන්ටිමනි වගේ කෙනෙක් මාත්‍රණය කරොත් මොකද වෙන්නේ? ෆොස්ෆරස් කියන්නේ පස්වෙනි කාණ්ඩේ. මෙයා හතරවෙනි කාණ්ඩේ කෙනෙක්. හතරවෙනි කාණ්ඩේ ඉන්න කට්ටියන් පස්වෙනි කාණ්ඩේ එක්කෙන් දැම්මම පස්සේ වැඩිපුර ඉන්නව කවුද? පස්වෙනි කාණ්ඩේ කට්ටියන් ඉලෙක්ට්‍රෝන ටික. හතරවෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝනයක් වැඩි. ඒ ඉලෙක්ට්‍රෝනය වැඩි. ඒ කියන්නේ ඍණ කෙනෙක්. එහෙනම් පස්වෙනි කාණ්ඩේ කට්ටිය දැම්මොත් මෙන්න මේ ඍණ N කියලා කියන්නේ N වර්ගයේ අර්ධ සන්නායක. එයාගේ බහුතර වාහක වෙන්නේ ඉලෙක්ට්‍රෝන. එයා ඍණ ආරෝපිතයි. එතකොට එහෙමනම් පස්වෙනි කාණ්ඩේ කවුද දාන්න පුළුවන් යාර මාත්‍රණය කරද්දී? ෆොස්ෆරස් ආසනික් ඇන්ටිමනි SB. තුන්වෙනි කාණ්ඩේ කෙනෙක් දැම්මොත් මෙයාට ඔය වගේම වෙනවා. කොහොමද තමයි වැඩිපුර බහුතර වාහක වෙන්නේ එතකොට? එහෙනම් ධනාරෝපිතයි දාන්න පුළුවන් බෝරෝන්, ඇලුමිනියම්, ගැලියම්, ඉන්ඩියම් වගේ කට්ටිය. හරිද? ඔය වගේ N වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් සහ P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් සම්බන්ධ කරන් පස්සේ නිකන් අලවනව නෙමෙයි නේද? මිටින් ගන්න හිවත් කරනව නෙමෙයි. ඔය සම්බන්ධ කරන ඔකට කියන මාත්‍රණය කරනවා. ඒ කියන්නේ මේ P කෙනෙක්ට අපි දැන් මෙමය සිලිකන් කැලලක් අරගෙන ඒකට තියෙන අලවන්න නැහැ බෝරෝන් කැලලක්. මාත්‍රණය කිරීම කියන්නේ මාත්‍රණය. මට පිටින් අලවන්නේ ඒක විශේෂම මාත්‍රණය කරනවා. එතකොට මගේ ප්‍රශ්නේ ඒක නෙවෙයි. මෙන්න හිතන්න මේ දෙන්නේ වගේ PN සංදියක් කියලා. හිතන්න. ට්‍රාන්සිස්ටර් ඇතුළේ තියෙන PN සංදි දෙකකින්. හරිද? ඒ වගේම අර්ධ සන්නායක කොටස් තුනකින්. PN සංදි දෙකක් දාලා අර්ධ සන්නායක කොටස් තුනක් දාලා PN සංදි දෙකක් හදන්න පුළුවන්. ආකාර කීයක් තියෙන්නේ? ආකාර දෙකයි බන් තියෙන්නේ. මෙන්න එකක් NPN on අර්ධ සන්නායක තුනක් දාලා PN සංදි දෙකක්. මෙන්න එක PN සංදියක් මෙන්න අනිත් PN සංදිය. ආකාර දෙකයි. ඒ දෙක මත පදනම්ව PNP ට්‍රාන්සිස්ටර් සහ NPN ට්‍රාන්සිස්ටර් කියලා ට්‍රාන්සිස්ටර් වර්ග දෙකක් බෙදෙනවා. අපි ඕකේ O level මට්ටමේදී NPN ට්‍රාන්සිස්ටර් එක ගැන විතරයි අපිට කතා කරන්න තියෙන්නේ. හරි. මම ගන්නම් NPN ට්‍රාන්සිස්ටර්. හිතන්න මෙහෙමයි කියලා. කොටස් තුනක් තියෙනෝනේ. ඔන්න. NPN. හරිද? ඕකේ සංග්‍රාහකය කියලා එකක් තියෙනවා, විමෝචකය කියලා එකක් තියෙනවා, පාදක කියලා එකක් තියෙනවා. මේ මැද තියෙන පාදක බේස් එක. හරිද? එයා මොකින් කරන්නේ සංග්‍රාහකයත් විමෝචකයත් අතර සම්බන්ධතාවය කොට. හරිද? එතකොට සංග්‍රාහකය කියලා කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන නැත්නම් මේ වාහකය කියන්නේ වාහක ලබාගෙන ඉලෙක්ට්‍රෝන කොහොමද? එයා සංග්‍රාහකය. මම ගන්නම් මෙයා. සංග්‍රාහකය කලෙක්ටර්. හරිද? මෙයාගෙන් ලබා ගන්න ඒක පිට කිරීම තමයි කවුද? ඉමීටර් එකකින් කරන්නේ. එයා විමෝචකය.
ඔය වගේම එකක් ගන්න පුළුවන් PNP වලටත්. PNP වල සංග්‍රහකයේ විමෝචකයට හදමු තියෙනවා. හිතන්න එහෙම. මේ තියෙන P, මේ තියෙන N, මේ තියෙන P. හරිද? මෙයා සංග්‍රහකය, මෙයා විමෝචකය, මෙයා බේස් එක. හරි? ඔන්න. මේකෙන් මොකද වෙන්නේ? n වර්ගයේ කෙනෙක් තමයි සංග්‍රහකය කියලා කියන්නේ. සංග්‍රහකය කියලා කියන්නේ සංග්‍රහ මෙතෙන්දී n වර්ගයේ කෙනෙක් n සංග්‍රහකයෙන් ගන්නවා කරනවා කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන ලබා ගන්න එක. ලබා ගන්න එක තමයි සංග්‍රහකයෙන් කරනවා කියන්නේ. හරිද? n කෙනෙක් ගත්තා සංග්‍රහකයෙන් කරන්නේ මොකද්ද? ලබා ගන්න එක. විමෝචකයෙන් කරන්නේ පිට කරන. විමෝචකයෙන් පිට කරලා මෙයා සංග්‍රහකයෙන් ලබා ගන්න. n වර්ගයේ කෙනෙක්ගේ බහුතර වාහක වෙන්නේ කවුද? ඉලෙක්ට්‍රෝන. එහෙනම් මෙන්න ඉලෙක්ට්‍රෝන ධාරාව මෙයා. ඒ යන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාව. එහෙනම් සම්මත ධාරාවේ දිශාව ඉලෙක්ට්‍රෝන ධාරාවේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව. එහෙනම් මෙන්න සම්මත ධාරාව. හරිද? එමු පොඩ්ඩක් PNP කෙනෙක් පැත්තට PNP කෙනෙක්ගේ බහුතර වාහක වෙන්නේ කුහර. හරිද? කුහර. මෙන්න විමෝචකයෙන් කුහර විමෝචනය කරා. මේ පැත්තට යනවා. සංග්‍රහක පැත්තට ගියා. ධාරාවත් I ඒ පැත්තටම තමයි. එතකොට ප්‍රශ්නේ කියලා නැතුණාට අපි සාමාන්‍ය පරිපථ සටහනක NPN සහ PNP කොහොමද වෙන් කර අඳුරගන්නේ? මෙන්න පරිපථ සටහන. මැද තියෙන බේස් එක උඩ එක්කෙනා කලෙක්ටර් එක කියලා ගමු. මෙයා ඉමිටර් එක කියලා ගමු. හරිද? ප්‍රශ්නයක් නැහැ. ඉමිටර් එක කියලා ගත්තා. ඊට පස්සේදී මෙයා PNP කෙනෙක්ට අදාළව දින්නම් මම. තව කෙනෙක් අරන් NPN කෙනෙක්ට අදාළව දින්නම්. හරි. මෙන්න බේස්, මෙන්න කලෙක්ටර්, මෙන්න ඉමිටර්. සංග්‍රහකයේ ගෝ. හරි. මෙන්න විමෝචකය. හරිද? මෙයා ගත්තා. PNP කෙනෙක්ට ආවා. PNP කෙනෙක්ගේ මොකද්ද වෙන්නේ? මෙන්න විමෝචකය. විමෝචකේ ඇතුල් පැත්තට තමයි යන්නේ. එහෙනම් මෙන්න මේ. විමෝචකී නම් සම්මත ධාරාවේ දිශාව බේස් එක පැත්තටනේ. විමෝචකී නම් බේස් එක පැත්තට කියනවා. මේකේ කියන්නේ පැත්තනේ. මෙන්න සම්මත ධාරාවෙන්නේ බේස් එකේ ඉඳන් විමෝචකයේ දෙසට. මේ ඇවිල්ලා NP N. ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? එච්චර දේවල් අහන්නේ. NPN වර්ගයේ ට්‍රාන්සිස්ටර් සම්බන්ධ නිවැරදි වර්ණය. පාදම කවුද? NPN කෙනෙක්ගේ පාදම. මෙන්න NPN පාදම P සංග්‍රහකයේ විමෝචකයයි PNN. උත්තරේ අංක 1. ගන්න 33. 33 අහන්නේ තරංග සම්බන්ධයෙන්. තරංග වර්ග දෙකක් තියෙනවා. විද්‍යුත් චුම්බක තරංග සහ යාන්ත්‍රික තරංග කියලා. ඒතර විද්‍යුත් චුම්බක තරංග වල චලිතය සඳහා ගමන් කිරීම සඳහා මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් යාන්ත්‍රික තරංගයක් නම් මාධ්‍යයක් අවශ්‍යයි. යාන්ත්‍රික තරංග බෙදන්න පුළුවන් ආකාර දෙකකට යාන්ත්‍රික තරංග බෙදන්න පුළුවන් කොටස් දෙකකට එකක් තීරයක් අනිත් එක අන්වායම තරංග. යාන්ත්‍රික තරංග වර්ග දෙකයි. එකක් තීරයක් අනිත් එක අන්වායම. තරංගය ගමන් ගන්නා දිශාවට ලම්බකව මාධ්‍ය අංශ කම්පණය වෙනවා නම් එයා තීරයක් තරංගයක්. තරංගය මෙහෙම යනවා මාධ්‍ය අංශ මෙහෙම යනවා. මුහුද දිහා පොඩ්ඩක් බලන්න. ජලය මොකද වෙන්නේ? තරංගය ජල පෘෂ්ඨයක චලිතය වෙන්නේ තීරයක් තරංගය. අන්වායම නම් තරංගය ගමන් ගන්නා දිශාවට සමාන්තරව තමයි යන්නේ මාධ්‍ය අංශ. උදාහරණයක් ධ්වනි තරංග. අහන්නේ මොකද්ද? ජල පෘෂ්ඨයක් ඔස්සේ ගමන් ගන්නා තීරයක් තරංගයක කිසියම් මොහොතකදී පිටුම දීලා තියෙනවා. ඔව්. මේ තරංගයේ විස්තරය සහ තරංගයක තියෙන මිනුම් කියනවා මෙන්න තරංග ආයාමයක එකක් තියෙනවා. තරංග ආයාමය කියන්නේ මොකක්ද? විස්තරය කියලා කියනවා. විස්තරය කියන්නේ මධ්‍ය පිහිටුමේ ඉඳන්
මධ්‍ය පීඨමේ ඉඳන් සිදු කරන උපරිම විස්ථාපනයට කියන විස්තාරය. ඒ අකුරේ සංකේතවත් කරනවා. එයා විස්තාරය. හරි. එතකොට තරංග ආයාමය කියලා එකක් තවත් එකක් අහලා ඇති. ලැම්ඩා. තරංග ආයාමය. තරංග ආයාමය කියලා කියන්නේ එකම චලිත ස්වභාවයේ පිහිටන අනුයාත අංශ දෙකක් අතර දුර. එකම චලිත ස්වභාවයේ පිහිටන අනුයාත අංශ දෙකක් අතර දුර. මේක ගත්තොත් ඔහොමනේ මේක අතර හරිද? එතකොට එකම චලිත ස්වභාවයේ පිටින දෙන්නෙක් මෙයා සහ මෙයා බලන්න 70 ඕකම කියන්න පුළුවන් මේ එක් පැසකට උපරිම මෙන්න මෙතන උපරිම විස්ථාපනයක් කරපු ස්ථානයට අපි කියනවා නිම්නයක්ද ශීර්ෂයක්ද? උපරිම විස්ථාපනයේ උඩු පැත්තේ මේවට කියනවා ශීර්ෂ. මේ අවම පැත්ත යට ගියපු තැන එයා නිම්නයක්. අනුයාත ශීර්ෂ දෙකක් අතර දුර මෙයා ශීර්ෂය. අනුයාත ශීර්ෂ දෙකක් අතර හෝ අනුයාත නිම්න දෙකක් අතර දුර මෙහෙම ගත්තම පස්සේ අනුයාත නිම්න දෙකක් අතර දුර. ඒකත් තරංග ආයාමයේ කියලා කියනවා. හැබැයි ඇත්තටම තරංග ආයාමයේ කියලා කියන්නේ මොකද්ද? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර තරංග ආයාම. හැබැයි මේක ශීර්ෂයක්ද මේක නිම්නයක්ද නෑ. එහෙනම් එකම චලිත ස්වභාවය පවතින අනුයාත අංශ දෙකක් අතර දුර කියනවා තරංග ආයාමය කියලා. ආවර්ත කාලය කියලා කියන්නේ මොකද්ද? සම්පූර්ණ එක් දෝලනයක් කරන ගත වෙන කාලය. ආවර්ත කාලය. සම්පූර්ණ එක් දෝලනයක් කරන මේ ගත වෙන කාලය. ඒතර මේක වේගය හොයන්න කොහොමද? මේ සම්පූර්ණ එක් දෝලනයක් කරන ගත වෙන කාලය ආවර්ත කාලය කියලා කියනෝනේ. සම්පූර්ණ එක් දෝලනයක් නම් මෙතන ගමන් කරලා තියෙන දුර මොකද්ද? ඒක තරංග ආයාමයට සමානයි. ලැම්ඩා. වේගය සමානයි දුර බෙදීම ගත වෙච්ච කාලය. දුර කියලා කියන්නේ දැන් ලැම්ඩා. බෙදුවා t ගෙන්. එහෙනම් එනවා v සමානයි ලැම්ඩා බෙදීම t. හරිද? සංඛ්‍යාතය කියලා කියන්නේ මොකද්ද? සංඛ්‍යාතය f ඒකේ කාලයකදී ගමන් ගන්නා තරංග ආයතන ප්‍රමාණය. නේ? සිදු කරන දෝලන ප්‍රමාණය. ඒකේ කාලයකදී සිදු කරන දෝලන ප්‍රමාණය. ඒ කියන්නේ එකයට f එකයට t. මේ එකයට t වෙනකොට f දාලා v සමානයි f ලැම්ඩා කියලා ගන්න පුළුවන්. අහන ප්‍රශ්න මොකද්ද? ජල පෘෂ්ඨයක් ඔස්සේ ගමන් කරන තීරක තරංගයේ කිසියම් මොහොතකදී පිටුම රූපය දක්වාද මෙම තරංගයේ විස්තාරය තරංගාය විස්තාරය කියලා කියන්නේ මෙන්න මේ උස 4 cm තරංග ආයාමය කියලා කියන්නේ ඔතන දීලා තියෙනවා එක මෙන්න මේ කැලල දීලා තියෙනවා 5යි ඒ වගේ දෙකක් එක ඒ කියන්නේ 10යි උත්තරේ අංක 2 ඝන 34 විද්‍යුත් රසායනික අහන්නේ විද්‍යුත් ලෝහලේපනය ගැන හරි කිසියම් පෘෂ්ඨයක් මත ලෝහයක් මත තවත් ලෝහයක් ආලේප කරනවා. ඒක විද්‍යුත් ක්‍රමයක් විද්‍යුත් විච්ඡේදනය පාවිච්චි කරලා ගන්නවනේ විද්‍යුත් ලෝහාලේපන. ලෝහයක් මත ආලේපයක් කරනවා ඔය ලෝහාලේපනයක්. ඒක විද්‍යුත්ය පාවිච්චි කරලා කරන විද්‍යුත් විච්ඡේදනය පාවිච්චි කරනවා විද්‍යුත් ලෝහාලේපනය. පතන්දරේ මෙච්චරයි. සාමාන්‍යයෙන් විද්‍යුත් ලෝහාලේපනය කරගන්නේ තී. එනක් නිතරම සිද්ධ වෙන්නේ. හරිද? මේ. ඕකේ ඇනෝඩේ සහ කැතෝඩේ කියලා දෙකක් තියෙනවානේ. අපි ඇනෝඩේ විදිහට ගන්න ඕන ආලේප වෙන්න ඕන කෙනාගේ තහඩුවක් නැත්නම් එයාගේ කොටසක්. ඇනෝඩේ කියලා කියන්නේ ධනාග්‍රය. ඇනෝඩේ කියලා කියන්නේ දෙසිම ඔක්සිකරණය වෙන කෙනා. විද්‍යුත් විච්ඡේදන කෝෂයක නම් එයා ධනාග්‍රය. විද්‍යුත් රසායනික කෝෂයක නම් එයා ඍණාග්‍රයට. එතකොට ගෑවෙන්න ඕන කෙනා තමයි කැතෝඩේට ගන්නෙ. එයා යකඩ මතනේ ආලේප කරන්න ඕන මේ යකඩ කැටල කියලා ගන්නවා. හරි. මෙයා එතකොට යකඩ මත කොප ආලේප කරනවා හිතන්න. මෙයා කොප. හරිද? ඒ වගේම විද්‍යුත් විච්ඡේද විදියට ගන්න ඕනේ අදාළ ආලේප කරන කෙනාගේ මෙන්න මෙයාගේ ලවණ ද්‍රාවණයක්. අපි ඒක නිසා ගන්නවා කොප සල්ෆේට්. ජලීය කොප සල්ෆේට්. so මෙයාගේ ලවණ ද්‍රාවණයක්. සංයෝගයක ජලීය ද්‍රාවණයක්. හරි. ලවණ ද්‍රාවණයක්. කොප සල්ෆේට්. මෙයා එතකොට ඇනෝඩය මෙයා එතකොට කැතෝඩය. හරිද?
විදුලි විච්ඡේදනයේදී ඇනෝඩයේ ඔක්සිකරණ සාමාන්‍ය මොකද විදුලි විච්ඡේදනයේදී මොකද වෙන්නේ? ඇනෝඩය කියන්නේ ඔක්සිකරණය වෙන කෙනා, කැතෝඩය කියන්නේ ඔක්සිහරණය වෙන කෙනා. ඇනෝඩය ඒක ධන ආරෝපිතයි, කැතෝඩය ඍණ ආරෝපිතයි. එහෙනම් මෙතන ධන කට්ටිය කවුද මේ මාධ්‍යයේ ඉන්නේ? ධන කට්ටිය ඉන්නවා Cu2+ ඉන්නවා මෙයා දෙන්නේ කෙනා. SO4 2- ඉන්නවා මෙයා. ජලීය නිසා OH- ඉන්නවා. හරි. ඔය කවුරු හිටියත් දැන් සාමාන්‍ය මෙතන ධන ආරෝපිත කෙනා ගාවට එන්න ඕන කවුද? ඍණ කට්ටියනේ. හැබැයි මෙතන ඉන්නේ කවුද? ලෝහයක්. ලෝහයක් නම් ලෝහයක් විද්‍යුත් මේ මෙතන ඉලෙක්ට්‍රෝඩයේ විදිහට ලෝහයක් තියෙද්දී ඇනෝඩයේ විදිහට ලෝහයක් තියෙද්දී ඔක්සිකරණ ලෝහයක් තියෙනකොට ඍණ අයන ඔක්සිකරණය වීම වෙනුවට අර ලෝහය තමයි ඔක්සිකරණය. එහෙනම් ඇනෝඩ ප්‍රතික්‍රියාව වෙන්නේ එතෙන්දී Cu කියන කෙනා Cu2+ ගන්න දෙක ඉලෙක්ට්‍රෝන වලට වෙනවා. හරි? ඇනෝඩ ප්‍රතික්‍රියාව. කැතෝඩ ප්‍රතික්‍රියාව වෙන්නේ එතකොට ඒකනේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Cu2+ equals දැන් දෙක ඉලෙක්ට්‍රෝන ගෙන් හැදෙනවා. මෙන්න මෙයා දැන්පත් වෙනවා. හරි? ඕක තමයි වෙන්නේ. එතකොට අහන්නේ මොකද්ද? ආලේප කරන ලෝහයේ සංයෝගික ජලීය ද්‍රාවණයක් විදුලි විච්ඡේදය. ඔව්. මෙයාගේ ලෝහයේ සංයෝගයේ ලවණ ද්‍රාවණයක් තමයි තෝරගන්නේ. ගුණාත්මක ලෝහ ආලේපනයක් සඳහා විදුලි විච්ඡේදය ඉහළ සාන්ද්‍රණය නෑ. ඉහළ සාන්ද්‍රණය නෙමෙයි අඩු සාන්ද්‍රණයක් පහළ සාන්ද්‍රණයක් කරගත්තොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩුයි. ගොඩක් වෙලා හිමිහිට කරනවා. අර හයියෙන් කරනකොට වඩා මේක හිමිහිට කරද්දී ගුණාත්මක භාවය වැඩි. එතකොට විදුලි විච්ඡේද කෝෂයේ කැතෝඩයේ රසයකට කැතෝඩය යන දේ. ඔව්. භාවිත කරන විදුලි ධාරාව සරල ධාරාවක් විය යුතුයි අනිවාර්යයෙන්ම. මේ උත්තරය අංක 2. ගණ ජලීය 35. ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ සහිත අයිට කලින් මොකටද අපි ඔය මේ මොකද්ද විදුලි ලෝහාලේපනය කරන්නේ? ඔය යකඩ විදිහට ඉන්න දෙන්න පුළුවන් නේ. මොකද කරන්නේ? අදාළ ලෝහයේ නැති ගුණයක් ඔකට ගන්නනේ හදන්නේ. නැති එකක් අපි යාට දෙන්න හදනවා. ඒක විකාදනය වෙන්න නැති වෙන්න පුළුවන්. එතන සිත් ඇද ගන්න අසුළු පැහැයක් තියෙන නේ. ඔපය රසායනික නිෂ්ක්‍රීය වීම මල බැලීම වගේ කාරණා නිසා අපි ඒක ඒ විදිහට කරනවා. හරිද? සාමාන්‍යයෙන් ආලේපනය කරන්න ගන්නේ සක්‍රියතාවයෙන් අඩු කොපර් ක්‍රෝමියම් වගේ කට්ටිය. සිද වගේ කට්ටිය. කරන ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහිත කේතු ප්ලාස්ටික්ක් සංවේදී තුලාවක් මත තියලා තියෙනවා. මෙන්න ජලීය හයිඩ්‍රොක්ලෝරික් තියෙන කේතු ප්ලාස්ටික් සංවේදී තුලාව. මම හිතන්නම් මේක තුලාව. මෙන්න හරි කොහොමද කියලා හිතන්න තුලාව. මේ දෙන්නේ HCl කියනවා. ජලීය. හරිද? එයාට වැඩිපුර හුණුගල් කැබලි එකතු කරනවා. මෙයාට වැඩිපුර දානවා කැල්සියම් කාබනේට්. එකතු කරනවා. පසු තුලාවේ පාඩංගයේ කාලයට දිරව විචලනය වෙන ආකාරය. එතකොට මොකද්ද වෙන්නේ? කැල්සියම් කාබනේට් HCl එකතු වෙනවා. මෙන්න කැල්සියම් කාබනේට් ධන HCl හැදෙනවා කවුද? කැල්සියම් ක්ලෝරයිඩ් ධන H2O ධන CO2 හරිද? එතකොට මේ අධ්‍යයනය නම් පස්සේ තුතන්නේ. හරි තුතන්නේ. මෙන්න ආරම්භයේදී මෙයා වැඩිපුර තියෙනවා කැල්සියම් කාබනේට් වැඩිපුර එකතු කරන්නේ HCl වලට වැඩිපුර. ඒතකොට මේ ප්‍රතික්‍රියාව වෙලා HCl ටික වරුණා ඉතුරු කැල්සියම් කාබනේට්. හරිද? ජලය එහෙම තියෙනවා. මේ අවසාන හරියේදී මෙයාගේ ස්කන්ධය. ඒතකොට මැනෙන්නේ අන්තිමට මැනෙන්නේ කාගේ ස්කන්ධයද? කැල්සියම් ක්ලෝරයිඩ් ගේ මේ ඔක්කොම ප්‍රතික්‍රියාව වුණා. මේක ප්‍රතික්‍රියාව ඉවරයි. HCl ඉවර වෙනකම් ප්‍රතික්‍රියාව වුණා කියලා තමයි. ඒ වුණොත් කවුද ඉතුරු වෙන්නේ? කැල්සියම් කාබනේට් වැඩිපුර එකතු කරපු හින්දා ප්‍රතික්‍රියාව නොකරපු කැල්සියම් කාබනේට් ස්කන්ධයක් තියෙනවා. එයා ඉතුරුයි. සහ හැදිච්ච මේ දෙන්න ඉතුරුයි. මෙයා සුළඟේ පාවිය ඇතට ආවි. මොකක්ද වෙන්නේ? වායුව යනවා නේද? වායු ස්කන්ධයක් ඉතුරු වෙන්නේ නැහැ.
එහෙනම් මෙන්න වෙන දේ. හරි. ආරම්භයේදී ස්කන්ධය මොකද්ද වෙන්නේ? ආරම්භයේදී ස්කන්ධය කිව්වා. මෙයා දැන් මම පස්සේ ස්කන්ධය කිව්වා කියන්නේ එකතු කිරීමෙන් හුණුගල් කබලී එකතු කිරීමෙන් පසු තුලාවේ පාඨාංකය කාලෙට දිලා. ඒතකොට බිඳුවෙන් පටන් ගන්න විදියක් නැහැ. ඇයි හුණුගල් වල බල බිඳුවක් වෙන්න බෑනේ. ඒතකොට 2යි 3යි උත්තර දෙකම අයින් වෙන්න පුළුවන්. කාලයත් එක්ක මෙයාගේ මේ ස්කන්ධය අඩු වෙනවා, CO2 අඩු වෙලා යනවනේ නේ. එහෙනම් පළවෙනි එක වෙන්න බෑ. උත්තරය අංක 4. මේ මොකෝ 4 අරගෙන ගිහින් සමාන්තර වෙලා තියෙන්නේ. කාලයත් එක්ක ඔක නියතාංගයකට වෙලා තියෙන්නේ. නියතාංගයකට වෙලා තියෙන තව දුරටත් ප්‍රතික්‍රියාව වෙන්නේ නැති තත්ත්වයක් ඇවිල්ලා. HCl ටික ඉවර වෙලා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මෙයා විතරයි. එයාතුයි හැදිච්ච කට්ටිය ඉතුරුයි. තව දුරටත් ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ මෙන්න මෙහෙම ගියා. අඩු වෙගෙන ගියා. අරයා CO2 අඩු වෙගෙන ගියා. CO2 ටික පරිසරයට නිදාස් වෙගෙන ගියා. ප්‍රතික්‍රියාව මෙතනින් නතර වුණා. මෙයා ඉවර වුණ නිසා. මෙයා ඉවර වෙච්ච නිසායි මේ ප්‍රතික්‍රියාව නතර වුනේ. ගන්න 36. පරිණාමයක ප්‍රාථමික දඟලේ සහ ද්විතීයික දඟලේ පොට සංඛ්‍යා පිළිවෙලින් NP සහ NSA. මොකේද පරිණාමකේ? මොකද්ද පරිණාමකේ කියලා කියන්නේ? ට්‍රාන්ස්ෆෝමර්. පරිණාමකේ කියන්නේ මොකද? ට්‍රාන්ස්ෆෝමර්. හරිද? ට්‍රාන්ස්ෆෝමර් එක ගැන කතා කරන්න හදන්නේ. ප්‍රාථමික දඟලේ සහ ද්විතීයික දඟලේ. ඔව් මොකද්ද? මේකද වෙන්නේ? මේ ට්‍රාන්ස්ෆෝමර් එක පාවිච්චි වෙන්නේ විභවාන්තරය අඩු කරන්න හරි වැඩි කරන්න. වර්ග දෙකක් තියෙනවා. අවකර සහ අධිකර කියලා. අවකර අඩු කරනවා. අධිකර වැඩි කරනවා. එහෙනම් අවකර පරිණාමක සහ අධිකර පරිණාමක කියලා දෙකක් තියෙනවා. මේකේ අවකර පරිණාමකයක නම් ප්‍රාථමිකයේ පොට ගන්නට වඩා ද්විතීයිකයේ පොට ගන්න අඩුයි. අඩු වෙලා යන අවකර. අධිකරයි නම් ප්‍රාථමිකයට වඩා ද්විතීයිකයේ පොට ගන්න වැඩි. ඔය භාවිතාව වෙන්නේ කොහෙද? අපේ පාරේ ආයි ගල දිනනේ. තනින් තනි. සුපාටි. මොකද ඒ වයි ගලදී? ඔන්න ඕකෙදී ඔය පරිණාම කොහෙද? සාමාන්‍ය කාර්යක විදුලිය නිපදවද්දී අපිට ඔය දෙන වෝල්ට් 220 හරියටම 220 නිපදවන්නේ නැහැ. 220 නෙවෙයි නිපදවන්නේ. ඒක ඔය අධිකර පරිණාමක අවකාර පරිණාමක පාවිච්චි කරලා වෙනස් කරනවා. සාමාන්‍ය බලාගාරයක 11යි කිලෝවෝල්ට් 11ක විතර එකක් තමයි නිපදවන්නේ බලාගාරේ. හරිද? බලාගාරේ නිපදවන්නේ කිලෝවෝල්ට් 11යි. ඔය කිලෝවෝල්ට් 11 පස්සේදී පරිණාමකයක් පාවිච්චි කළා කිලෝවෝල්ට් 220ක් දක්වා වැඩි කරනවා. කිලෝවෝල්ට් 220ක් දක්වා වැඩි කළා තමයි විදුලි බල සම්ප්‍රේෂණය දෙන්නේ. අර ලොකු කණු ගහලා අර නමුත් විදුලි බල සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන ඒව. ඒතර විදුලි බල සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට දෙන්නේ කිලෝවෝල්ට් 220ක් කරනවා. මොකද එතෙන්දි පාවිච්චි උනේ 11 වැඩි කරා 220ට. එහෙනම් අධිකර පරිණාමකයක් පාවිච්චි. ඔය විදුලි බල සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ ඉඳන් සම්ප්‍රේෂණය කරන තැන ඉඳන් ඊට පස්සේ අපි විදුලි බෙදා හැරෙන තැනට විදුලි බල සම්ප්‍රේෂණය කරන තැන ඉඳන් විදුලි බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙන්නේ කිලෝවෝල්ට් 220 කෙනා අඩු කරනවා කිලෝවෝල්ට් 22ට බෙදා හැරීමට. බෙදා හැරීම මධ්‍යස්ථානෙ දෙනකොට කිලෝවෝල්ට් 220ට. ඔය කිලෝවෝල්ට් 220 එකත් බෙදා හැරලා කොහොමද දෙන්නේ? ඕකත් බෙදා හැරලා අපේ ගෙදරට එන්නේ කොහොමද නිවසට? ඔය 200 ඔය 22 කිලෝවෝල්ට් කියන එක 220යි වෝල්ට් වෙලා ඉන්නේ අපිට. ඔන්න ඔහොම ඒක දිහම පරිණාම පාවිච්චි කරනවා. හරි. මට ඒක තමයි මේක වෙන්නේ නැහැ දැන් මෙතන. මෙතෙන් සරල කතාවක් අහන්න. පරිණාමකේ ප්‍රාථමික දඟලේ සහ ද්විතීයික දඟලේ කොට. මොකද්ද පරිණාමකයක් කරලා ඔය තියෙන්නේ පරිණාමකයක් සතහ. හරි. ප්‍රාථමික දඟලේ කියන්නේ විදුලිය මුලින්ම දෙන්නේ නායක. හරි. ද්විතීයික දඟලේට ඕන නම් මොකක්ද බාරයක් කරන්න ප්‍රතිරෝධයක් කරන්න පුළුවන් පාවිච්චි කරන මොකක්ද කරන්නේ. හරිද? එතකොට මෙයා ප්‍රාථමික දඟලය එයාගේ විභවය යාට දෙන විභවය ප්‍රයිමරි නිසා VP. මෙයා සෙකන්ඩරි නිසා මෙයා VS. මෙයාට වඩා මෙයාගේ පොට ගණන වැඩි ලොකුයි. එහෙනම් මෙයා අධිකර පරිණාමකයක්. මේකේ පැති දෙක මාරු වුණා නම් ඒක අවකර පරිණාමකයක් වෙනවා. මේකේ වෝල්ටීයතාවය සහ මේ තියෙන මෘදු යකඩ හරය. හරිද?
එතකොට මේ මෘදු යකඩ හරයක් කරා මේකෙදි සිද්ධ වෙන්නේ මොකද්ද? ප්‍රේරණයක් සිද්ධ වෙන්නේ හරිද? මේ දෙන්න ස්පර්ශ වෙන්නේ නැහැ. ප්‍රේරණයක් සිද්ධ වෙන්නේ. එතකොට මෘදු යකඩ හරයක් තියෙනවා. මෙන්න. දඟරේ පොට ගණන් අතර සම්බන්ධයක් තියෙනවා. ප්‍රාථමික දඟරේ පොට ගණන මම NS කියලා NP කියලා ගත්තොත්. ප්‍රාථමික දඟරේ පොට ගණන. සහ ප්‍රාථමික දඟරේ වෝල්ටීයතාවය VP කියලා ගන්නවා. ද්විතීයික දඟරේ VS NS සහ VS කියලා ගන්නවා. හරි. ප්‍රාථමික දඟරේ පොට ගණන අඩුයි නම් ප්‍රේරණ විද්‍යුත් විභාන්තරات අඩුයි. පොට ගණන වැඩි නම් විභාන්තරය වැඩි. හරිද? ඔන්න. එතකොට NP මේක නිකන් මෙයා වැඩි වෙද්දි මෙයාත් වැඩි වෙනවා. මෙයා වැඩි වෙද්දි මෙයාත් වැඩි වෙනවා. හරි. එතකොට මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධයක් ගොඩක් ගන්න පුළුවන්. NP යට NS සමානයි VP යට VS. හරිද? අහන්නේ ප්‍රශ්නේ NP යට NS සමානයි VP යට VS. උත්තරේ 36ට 1. ඕකම ඕනනම් දාලා මේක කරනවා එක පේන්නේ දෙපැත්තක් තියෙනවනේ. NP VS සමානයි මේක හරස් ගොඩේ දැම්මොත් NP VS සමානයි VP NS. මේ මොකද VS VP නෙමෙයි. එක පැත්තට වීද දෙන්නේ කියන්නේ. එක පැත්තේ ඉන්නේ N2 VP. හරිද? NP VP සමානයි VP NS. උත්තර අංක 1. කණ 37 ඉඳන් 40 දක්වා ප්‍රශ්න පහත වගුවේ තොරතුරු මත පදනම් වේ. ABCD නිවාස හතරක ශක්තිය ලබා ගන්නා ක්‍රමයේ භාවිතා කරන ආලෝක කරන උපකරණ හා ආහාර පිසීමේ උපකරණ පිළිබඳ තොරතුරු පහක් දැක්වේ. කණ 37 පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභවයක් පමණක් වැයවන්නේ. කුමන විශේෂ ශක්තිය ලබා ගන්න උපකරණ ක්‍රම. පුනර්ජනනීය කියලා කියන්නේ මොකද්ද? පුනර්ජනනීය නැවත නැවත ඒ කියන්නේ ජනනය වන නැවත නැවතත් ජනනය වන කියන්නේ ඉවර වෙන්නේ නැති ස්වභාවිකව නැවත නැවත ඉපදෙන නැවත නැවත හැදෙන ඒව භාවිතා කරලා ලබා ගන්න ශක්තිය පුනර්ජනනීය ශක්තිය. එතකොට උදාහරණයක් විදිහට සූර්යාලෝකය ගත්තොත් ඉවර වෙන්නේ සාමාන්‍ය මේ අපේ තාප විදුලි බලාගාරයෙන් පාවිච්චි කරන මේ බොරතේ අපිට දැනුත් නැහැ. එහෙනම් එහෙම ඉවර වෙලා නෙමෙයි. ගන්න සල්ලි නැතුව. හරි. එතකොට පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභවයක් පමණක් වැය වෙන්නේ. පුනර්ජනනීය නොවන කියන්නේ ඒක ඉවර වෙනවා. ආයෙ කවුද? ගන්න. ඒකෙන් කියන්නේ මොකද්ද? ශක්තිය ලබා ගන්න ක්‍රමය සූර්යාලෝක ජල විදුලි බල. ජලය විදුලි බලකාන්තයේ ජීවවායුකේ. සූර්ය කෝෂ පුනර්ජනනීයයි. ජාතික විදුලි බල ජාලය ජල විදුලියක් නිපදවනවා. සුළං විදුලියක් තියෙනවා. තාප විදුලි බලාගාරයක් තියෙනවා. තාප විදුලි බලාගාරයක නම් පුනර්ජනනීය නොවන. අනිත් එක පුනර්ජනනීය. ඒක ගන්න බෑ. විදුලි ජනකාන්තය දාපන්කෝ ඉතින්. මොකද? පෙට්‍රෝලියම් ඉන්ධනවල. එයා පුනර්ජනනීය නොවන. උත්තරේ අංක 3. ජීවායු නිපදවන නැවත. අවදිමත් ලෙස පරිසරයට බැහැර කළ විට පස හා ජලයේ දූෂණයට විශාල වශයෙන් දායක වන ආලෝක කරන උපකරණ භාවිතා කරන්නේ කුමන නිවසේද? විශාල වශයෙන් කියන එක පාවිච්චි. හරි. මේ ගොඩක් මේ ගොඩක් ඒවා මෙතන තියෙන මේ දූෂණයට දායක වන හැබැයි විශාල වශයෙන් වැඩිපුරම දායක වෙන කවුද කියන එකයි MCQ එකේදී පාවිච්චි කරන්නේ. ඒ වචනේ highlight වෙන්න ඕනේ. එතකොට A සහ C බලන්න. A CFL බල්බ් C ප්‍රතිදීපන පහන. CFL බල්බ් ප්‍රතිදීපන පහන. එමය ප්‍රතිදීපන පහන ඔය රස දී එහෙම දිනනෝනේ. මේ තනිකර විස තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියනෝනේ අර ටියුබ් ලයිට් එක දෙන්න දාන්න. අපි මොකක් හරි ඒ ටියුබ් ලයිට් එකකට කැපිලා තුවාලයක් හදනොත් ඒක සනීප වෙන්නේ නැහැ කියලා කියනෝනේ. එතකොට අවදිමත් ලෙස පරිසරයට බැහැර කළොත්
CFL බල්බ් වල එමයි සූත්‍රිකා බල්බ් වල නම් අර වීදුරුව විතරයිනේ වීදුරුවයි අර සූත්‍රිකාවයි තියෙන්නේ. ඒක වෙනත් රසායනික ද්‍රව නැහැ. එනිසා CFL බල්බ් සහ ප්‍රතිප්‍රපාන්තර විතරේ A සහ C. BC කින් කියන මොකද්ද? සූත්‍රිකා හා ප්‍රතිප්‍රපාන්ත. සූත්‍රිකා බල්බ් වල එහෙම දූෂණයක් වෙන්නේ නැහැ. B සහ D ගත්තොත් ජීවායු ලාම්පුවල එහෙම වෙන්නේ නැහැ. උත්තරේ 1. 38 1. 39 නිවස තුළ වායු දූෂණයට අවම දායකත්වය සපයන ආහාර පිසීමේ උපකරණය. ආහාර පිසීමේ උපකරණය LP ගෑස් ලිප මොකද දුන් යනෝනේ. වායු දූෂණයක් කියන්නේ දුන් යන්නේ නැති වෙන්නේ. විදුලි තාපකයේ හීට් එකක් කියන්නේ දුන් යන්නේ නැහැ කියන. උත්තරේ අංක 2 B. භූමි තෙල් ලිප දාන්න දෙපා ඒ වෙයි දුන් යනවා. කන 40 විදුලි අර්බුදයට හා ඉන්ධන අර්බුදයට වඩාත්ම ප්‍රායෝගික විසඳුම් ගැන තිබෙන නිවස. විදුලි සහ ඉන්ධන අර්බුදයට. විදුලි අර්බුදය ගත්තොත් එයාලා ජීව වායු ලාම්පුවකින් තමයි විදුලිය සපයාගන්නේ. ඒවල පිටින් ගන්න ඕනේ නැහැ ඒකට. ඉන්ධන අර්බුදයට ප්‍රශ්නයක් නැහැ. ඒක දර විපක් පාවිච්චි කරන්නේ. ගෑස් නැහැ කියලා එයාලට ප්‍රශ්නයක් නැහැ. ශක්තිය ලබා ගන්නේ එයාලා ජීව වායු එක්කයි. අර ආලෝකකරණය කරන්න ශක්තිය ලබා ගන්න ජීව වායු එක්ක. ප්‍රශ්නයක් නැහැ එයාලට. උත්තරේ අංක 4 D. හරි. එතකොට 2021 O level paper එකේ MCQ ප්‍රශ්න 40ම සාකච්ඡා කරලා